අයිබෝන් සුබදෑසනක් රට දකින පිටු අතර පත්තර මෙන්තු ආරම්භ කරන්න සූදානම් වදත්. අයිබෝන් දෙවිෂ. අයිබෝන් බුද්ධික සුබදෑසනක්. සුබදෑසනක්. අද දවස වැදගත් දවසක් බවට පත් වෙනවා මේ බෝයින් 747 ජෙට් යානය මුලින්ම පියාසර කරලා තියෙන අද වගේ දවසක සාමාන්‍ය ඔය රයිට් සහෝදරයෝ ගැන නැත්නම් ආහස් යාත්‍රා ගැන කියනකොට දිනූෂ ගැන තමයි වැඩිපුර කතා බහ කරන්නේ ඉන්දික අපේ. අද දිනූෂ නැද්ද ගුවන් යානයක් ගැන කියලා අහුවාම ඉතින් මේක ගැන තමයි කියන්නේ. අපි දවසේ වැදගත්කම් සහ ජීවිතයේ වැදගත්කම් පිළිබඳව දිගින් දිගට කතා කරනවා. යමක් තවෙකුට වැදගත්කම පිළිබඳව කතා බහ කරද්දී සාපේක්ෂතාවය ගැන කල්පනා කරනවා. දැන් ලංකාවේ කණ්ඩායමක් මොනවා හරි අපකීර්තියකට පත් වෙනවා නම් එහෙම නැත්නම් එක්ක මිය යනවා නම් එහෙම නැත්නම් කාට හරි රෝගයක් හැදෙනවා නම් අපිට ඒක ටිකක් වැඩිපුර දැනෙනවා. වෙන රටක වුණොත් එහෙම ඒ තරම් දැනෙන්නේ නැහැ. අපිට කොයිතරම් ළඟයිද, අපි කොයිතරම් එකතු වෙලා වැඩ කරනවද, නැත්නම් අපේ සමීපතාවයත් එක්ක තමයි වැදගත්කම් කියන එක තීරණය වෙන්නේ. එතකොට දවසේ වැදගත්කම් ගත්තත් එහෙමයි. අපි ඔබට අද යෝජනා කරනවා යමක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා නම් අද දවසේ වැඩ කටයුතු ප්ලෑන් කරන්න නැත්නම් සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහි වැදගත්කම් Tamanට සමීපතයන් එක්ක එකතු වෙලා සූදානම් කරගන්න කියලා. අද ප්‍රධාන පුවත්පත්වල තොරතුරු කියන්න සූදානම්. ඊට කලින් කොරෝනා තත්ත්වය පිළිබඳව අපි ඔබට කියන්න කැමතියි. මොකද කොළඹ ගම්පහ කියන දිස්ත්‍රික්ක දෙකෙත් තිබිච්ච ලොක්ඩවුන් කරලා තිබිච්ච එහෙම නැත්නම් හොදකලා කරලා තිබිච්ච ස්ථාන සියල්ල වගේ අද වෙනකොට විවෘත කරලා තියෙනවා. මේ තොරතුරුත් එක්ක රටේ තත්ත්වය, ලෝකේ තත්ත්වය අපි ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙනවා. දිනුෂ කොහොමද ලෝකේ තත්ත්වය මේ වෙන විට? අපි දිගින් දිගටම දිනුෂ යාවත් කාලීන කරා ලෝකයේ කොතනද ඉන්නේ, අපි කොතනද ඉන්නේ, ලෝකයේ කොතනද ඉන්නේ, අපි කොතනද ඉන්නේ, අපේ කලමනාකරණය කොහොමද කියන එක මම හිතුවා අදත් දිනුෂත් එක්ක ඒ පිළිබඳව කතා කරමින් ඉස්සරහට යන්න. හොඳයි. දැන් බුද්ධික අර කතාව පටන් ගන්න දිගව මේ බෝයින් යානය පිළිබඳව. ඒ කියන්නේ ඔය කාලෙ වෙද්දී ලෝකෙ ලොකුම බෝයින් යානය, ලෝකෙ ලොකුම මගේ ප්‍රවාහන ගුවන් යානය විදිහට සැලකුවේ ඔය කියපු බෝයින් යානය. හැබැයි දැන් මේ වෙනකොට බෝයින් සමාගම අභිබවා ගිහිල්ලා එයාබස් ආයතනය ඔවුන් විශාල ප්‍රමාණයේ ගුවන් යාන, මගේ ප්‍රවාහන ගුවන් යාන නිෂ්පාදනය කිරීම ආරම්භ කරලා තිබෙනවා. දැන් A380-800 කියන මාදිලිය මගින් සාමාන්‍යයෙන් 525ක් 825ක් අතර ගානක් ගෙනියන්න පුළුවන් ප්‍රමාණයේ තට්ටු දෙකේ ගුවන් යානා තියෙනවා. ඒ නිසා දැන් ලෝකේ අලුත් වාර්තා ඇති වෙලා තියෙනවා. කොවිඩ් සම්බන්ධ වාර්තාත් එහෙමයි. බුද්ධික විමසුවා වගේම ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා 10,69,84,308ක්. 10,69,84,308ක් අද උදේ විදි වාර්තා වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව. මරණ සංඛ්‍යාව 23,35,266ක් වාර්තා වෙනවා. ලෝකේ තත්ත්වය ලෝකේ තවදුරටත් වාර්තා අනුව ගත්තම ඇමරිකා එක්සත් ජනපදයෙන් තමයි වැඩිපුරම ආසාදිතයන් වාර්තා වෙන්නේ. ජෝ බයිඩන් ජනාධිපතිවරයා ආවා කියලා තත්ත්වය වෙනස් වෙලා නැහැ. එහෙම වෙනස් කරගන්න බෑ ක්ෂණිකව. ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. දෙවනියට ඉන්දියාවෙන්, ඊට පස්සේ තුන්වෙනියට වාර්තා වෙන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාව බ්‍රසීලයෙන්, ඊට පස්සේ රුසියාවෙන්. ලංකාවේ තත්ත්වය ගත්තොත් බුද්ධික ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලීන කරනවා මේ වෙනකොට 69,862ක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙනවා කියලා ඊයේ හවස 6:02ට ඔවුන් යාවත්කාලීන කරනවා. ඊට පස්සේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව විදිහට දැක්වෙන්නේ 6,365යි. ඊයේ දවසට 514ක් අලුතෙන් වාර්තා වුණා කියලා කියනවා. සුව වෙලා ගෙදර ගියපු ප්‍රමාණය 64,141යි. මරණ 356ක් වාර්තා වෙනවා. මේක තමයි තත්ත්වය. දැන් ඒ අතර බුද්ධික අර චීනයට ගියානේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් කොහෙන්ද මේ හුනාන් පළාතේ ආවේ කියලා උපත හොයන්න. එතකොට අර හුවානාන් කියලා මේ මත්ස්‍ය වෙළඳපොළකින් මේක එන්නත මේ වෛරසය පැතිරුණා බෝ වුණා කියලා විශ්වාස කළානේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ නිරීක්ෂණ කණ්ඩායම එක නියෝජිතයෙක් කියලා තියෙනවා. නෑ, ඒ හුවානාන් කියන මත්ස්‍ය වෙළඳපොළේ නෙමෙයි මේක ලෝකයට පැතිරුණේ කියලා. ලෝකයට පැතිරුණේ කොහේද කියන එකටත් වඩා දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ COVID-19 නිසා ඇතිවන බලපෑම මොකක්ද කියලා. ඒ බලපෑම COVID-19 කියන්නේ රෝගයක් පමණක් නෙවෙයි. ඒක දේශපාලනයට, සංස්කෘතියට සහ ඔබේ මගේ ජීවිතයට, හිතුම් පැතුම් රටාවටත්, කලාවට මේ සියල්ලට බලපාලා තියෙනවා. ජාතික පුවත්පත් වාර්තා කරන්නේ ඒ කාරණාවම තමයි. අපි සූදානම් අද දවසේදී ප්‍රධාන පුවත්පත් යොමු වෙන්න ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන පුවත්පත විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මාක් සකබර්ග් කිව්ව කතාවක්, ඒ කියන්නේ අතිවිශාල ජයග්‍රහණ කරන්න නම් අතිවිශාල අවදානම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. අද පුවත්පත් දිහා බැලුවට පස්සෙත් එහෙම දෝ තියෙන්නේ කියලා සැකයක් තියෙනවා. අපි යමු
පුවත්පත්වල ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත. මම ලංකාදීප පුවත්පතෙන් ආරම්භ කරන්නම් අද මුල් පුවත. ලැජ්ජා බය ඇති අයෙකු නම් කතාව නිවැරදි කරන්න ඕන. මෙන්න මෙහෙමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. පොහොට්ටුවේ වැඩවලට අත දාන්න විමල්ට කිසිම අයිතියක් නැහැ. පොදුජන පෙරමුණ මහලේකම් කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය වෙනස් කරන්නේයි කීමට විමල් වීරවංශ ඇමතිවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔහු එසේ ප්‍රකාශ කිරීම ගැන පක්ෂීය ලෙස කනගාටු වන බවත් පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඊයේ පැවසුවා කියලා කතාව තමයි තියෙන්නේ. ඒ වගේම තමයි විමල් වීරවංශ මහතා කර ඇති එම ප්‍රකාශය නිවැරදි කිරීමට ඒ සම්බන්ධයෙන් ජනතාවගේ සමාවෙල්ලීමටත් කටයුතු කළ යුතු බව මහලේකම්වරයා සඳහන් කළා තිනවා. සාගර කාර්යවසම් මහතා බත්‍රමුල්ල වොටසේජ්ජේදී පැවති පොදු පෙරමුණ මාධ්‍යමකදී තමයි මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. පොදු පෙරමුණේ නායකත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට විමල් වීරවංශ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මාධ්‍යමව කැඳවා තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ වටා බවද කාර්යවසම් මහතා වැඩි වශයෙන් ප්‍රකාශ කරා. මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත් වී කාල්ටන් නිවසට ගිය පසු හැමුවේ මහින්ද සුළඟක් නොව මහින්ද කුණාටුවක් බවත් ඒ මහ ජනතාවගේ නිස්මතු වූ රාජපක්ෂ බලවේගය මිස කිසිවෙකු නිර්මාණය කළ බලවේගයක් නොවන බවත් වැඩි වශයෙන් ප්‍රකාශ කරා. එයට උදව් කළ අය අතර උපැන්න සහතික දීමට කිසිවෙකුට නොහැකි බවත් එය පුද්ගලයෙකුට නොව ජනතාව ඇති කළ දෙයක් බවත් මහලේකම්වරයා ප්‍රකාශ කරා. මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙනාවේ මමයි කවුරුන් හෝ කියන්නේ නම් මනෝවිකාරයෙන් දොඩවන පුද්ගලයෙකු බවද වැඩි වශයෙන් ප්‍රකාශ කරා. ලැජ්ජා බය ඇති මිනිසුන් වැදගත් විදිහට හැසිරෙන බවත් විමල් වීරවංශ මහතා එවැනි අයෙකු නම් තම ප්‍රකාශය නිවැරදි කර අදාළ පාර්ශවයන්ට කනගාටු ප්‍රකාශ කළ යුතු බවත් කාර්යවසම් මහතා වැඩි වශයෙන් ප්‍රකාශ කරා කියලා විස්තරයක් සඳහන් වෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍ය විශේෂයෙන්ම ආණ්ඩුවක් හැදුවා විතරයි ඇතුලේ පුංචි කසුකුසු ගියොත් ඒ ඉස්සරහට ඒ තරම් හොඳ වෙන්නේ නැහැ රටට. ඒ නිසා දැන්මම මේ සියල්ල විසඳගත යුතුයි. සමාව අරගෙන හෝ කමක් නැහැ. මේ ප්‍රශ්න විසඳගත්තොත් මේ රටට ගොඩක් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. අභියෝග තියෙන්නේ ඇතුළේද එළියේද? ජිනීවාවල තැටිය රත් වෙලා තියෙන්නේ TNA එක රොටිය පුච්චන්නයි සූදානම් වෙන්නේ කියලා අද සිරස්සල වාර්තා කර සිටියා. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන්නේ F අස්ලම්. වාර්තාවට අනුව උතුරු නැගෙනහිරදී උසාවි නියෝග කඩ කළ පෙළපාලි ගිය 500කට නඩු අධිකරණ නියෝග නොතකා පොතුවිලි සිට පොලිකණ්ඩි දක්වා පෙළපාලි ගිය දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලනඥයන් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයන් 500කට අධික පිරිසක් හඳුනාගෙන ඇතැයි එම පළාත්වල උසස් පොලිස් නිලධාරීහු අවධාරණය කරනවා කියලා වාර්තා කර සිටිනවා අෆ්ලම්. ඒ අනුව මේ පුද්ගලයන් සම්බන්ධයෙන් කවුද මේ අතර සිටියේ? දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා ජාතික පෙරමුණ නියෝජනය කරන එම්.ඒ. සුමන්දිරම්, ඊට පස්සේ සී.වී. විග්නේශ්වරන්, එම්.කේ. සිවාජිලිංග, මාවේ සේනාධිරාජා, ආනන්දී ශශිධරන් නම් ටික කියවද්දි කවුද කියලා පැහැදිලි නේද කතන්දරේ. ඊට පස්සේ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ නැගෙනහිර පළාත්වල දක්නට තියෙද්දි එම පළාත්වල අධිකරණ 15කින් පමණ මේ ප්‍රදේශවල විරෝධතා නවත්වන්නේ තහනම් නියෝග නිකුත් කළ අතර එම තහනමද නොතකා දින 5ක කාලයක් විරෝධතා කිරීම ගැන පොලිසිය සහ බුද්ධ්‍යංශ මගින් වීඩියෝ හා ඡායාරූප ලබාගෙන තිබෙනවා. අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් සෞඛ්‍ය උපදෙස් පිළි නොපැදීම, පොලිසිය රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ මේ සියලු පිරිස් වලට නඩු පැවරෙන බවට නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිස් නිලධාරීන් සඳහන් කරනවා. උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රගතව මහවැලි අධිකාරිය, වනජීවී හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන නව සිංහල ජනාවාස පිහිටුවීම නවතාලීම, ආරක්ෂක හමුදා භාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කිරීම ආදී ඉල්ලීම් මුල් කරගෙන තමයි නිදහස වර්ජනය කරමින් මේ පිරිස උද්ඝෝෂණයේ යෙදෙන්නේ. එතකොට මේ අතර ඉස්සෙල්ලම කියවෙච්ච නම තමයි සුමන්දිරම් මන්ත්‍රීවරයාගේ නම. සුමන්දිරම්ගේ STF ආරක්ෂාව ඉවතට කියලා අරුණ පුවත්පතේ ඒත් එක්ක වාර්තා කරන මේ ප්‍රධාන සිරස්සලේටම සම්බන්ධ කාරණාවක් තිස්ස රවින්ද්‍ර පෙරේරා වාර්තා කර සිටින්නේ. පසුගිය ආණ්ඩුව කාලෙදී LTTE එකෙන් තර්ජන තියෙනවා කියලා තමයි සුමන්දිරම් මන්ත්‍රීවරයාට STF ආරක්ෂාව අරගෙන තිබෙන්නේ. එතකොට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා කියනවා LTTE තර්ජන තියෙනවා කියලා සඳහන් කරලා විශේෂ කාර්ය බලකාය STF ආරක්ෂාවක් ලබාගෙන උතුරු නැගෙනහිර පෙළපාලි යන්න ඕනේ නෑනේ. එහෙම පෙළපාලි යනවාද එහෙම තර්ජනයක් තියෙනවා නම්. ඒ නිසා මේ ආරක්ෂක තත්ත්වය එහෙම නැත්නම් STF ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් මිරාල් සරත් වීරසේකර මහත්මයා සඳහන් කරනවා. මේ ගියපු පාගමන් වලින්
දෙමළ ජනතාවට අබමල් රේණුවකවත් වාසයක් සැලසෙන්නේ නැහැ කියලා මාත ඩග්ලස් සේවානන්ද මහත්මයා කියනවා. ඒ පාගමන් වලින් දෙමළ ජනතාවට කිසිම සිතක් නැහැ. ඇත්තම ගත්තම ආණ්ඩුවට මේකෙන් වාසියක් වෙනවා කියලා ඩග්ලස් සේවානන්ද අමාත්‍යවරයා කරපු ප්‍රකාශයත් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරනවා අරුණ පුවත්පත්. අපි ආනන්ද සංගරේ මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයත් පැහැදිලි කරා. එතුමත් ඔය කතාවමයි කිව්වේ ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා වගේම ආනන්ද සංගරේ මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා කතා කරේ මේකෙන් කිසිම වාසියක් දෙමළ ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. දෙමළ ජනතාව තවත් හිර කරන එකක් තමයි සිද්ධ වෙන්නේ කියලා. අද දිවයින පුවත්පතේ මුල් පුවතට යන සූදානම් කමිෂන් දෙකේ වාර්තා මැති සභයට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලනවා. යහපත් ප්‍රතිචාරයක් නැතයි මැසිවිලි. පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව සහ දේශපාලන පරිගණනය පිළිබඳ කොමිෂන් සභාව වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවෙන් බල කර ඉල්ලා සිටියේ කියලා සඳහන් කරනවා. දිනේෂ් ගුණවර්ධන, අලි සබ්රි, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා යන මැති ඇමතුරු සහභාගී වුණා. පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුවේ කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. ලක්ෂ්මන් කිරියල්ල, මනෝ ගණේෂන්, අනුකුමාර දිසානායක, ගයන් කරුණාතිලක විපක්ෂයේ වෙනුත් සිටියා. මේ වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නොහැකි වීමට හේතු දක්වමින් ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කරේ ජනාධිපතිවරයා වෙත බාර දුන් වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ හැක්කේ ජනාධිපතිවරයාම පමණක් බවයි. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරිපත් කිරීමට බලයක් නැතයිද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිපුර වශයෙන් සඳහන් කරා. එබැවින් ජනාධිපතිවරයා මේ වාර්තා දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු විපක්ෂීලන ඕනෑම මොහොතකදී විවාදයක් ලබා දීමට ආණ්ඩු පක්ෂය කටයුතු කරන බවද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා කියලා සඳහන් කරලා තිනවා. කොමිෂන් දෙකේ වාර්තා මැති සභාවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂ ආණ්ඩුව නිලන කතාව තමයි අද දිවයින මුල් පුවත. COVID-19 වසංගතයක් විතරක් නෙවෙයි කියලා අපි කිව්වා. මේ වතුකම්කරුවන්ගේ ගැටලුවටත් COVID වසංගතයේ බලපෑමක් තියෙනවා. වැවිලිකරුවන් කියන්නේ 1000ක් දක්වා වැඩි කරොත් අමතර විශාල මුදලක් ඔවුන්ට ඒ සඳහා වෙන් කරන්න වෙනවා කියලා. කොහොමුණත් වැවිලිකරුවන් බැරිබැරියාවෙන් සිටියා වුණත් පඩිපාලක සභාව ඊයේ තීරණය කරනවා රුපියල් 1000 වැටුප ලබා දෙන්න වතුකම්කරුවන්ට. ඔවුන් ඒකට රතිඤ්ඤපත්තු කරලා ජයග්‍රහණය සමරාවි. වතුකම්කරු වැටුප රුපියල් 1000ට ලබා දීමට 1000 දක්වා වැඩි කිරීමට අනුමැතිය කියලා අද පුවත්පතට ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා චාමර සම්පත් සහ හැටන් රංජිත් රාජපක්ෂ. මූලික වැටුප රුපියල් 900 දක්වා වැඩි කිරීමටත් රුපියල් 100ක අමතර දීමනාවක් ලබා දීමටත් පඩිපාලක සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව සතියක් ඇතුළත මේ වැටුප් සංශෝධනය සිදු වන බව අමාත්‍ය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් දෙසිල්ල මහත්මයා සඳහන් කරනවා. හැබැයි රුපියල් 1000ක් මෙහෙම දෙන්න ගියා මූලික වැටුප රුපියල් 900ක් කළා සහ අමතර තව රුපියල් 100ක් දෙන්න ගියොත් වැවිලිකරුවන්ට වසරකට රුපියල් බිලියන 10ක අමතර මුදලක් අවශ්‍ය වන බව වතුකම්කරුවන්ගේ සමාවෙන වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරනවා. ඔවුන්ට ටිකක් අමාරුයි කියලා කියන්නේ මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. දැන් ඉන්දික අද පුවත්පත කියවන වෙලාවේ දිනුෂ අද පුවත්පත කියන වෙලාවේ ඉන්දික අපිට ලබා දුන්න දිනවෙන පුවත්පත දිනවෙන පුවත්පතේ ඒ වාර්තාවම තමයි මම කැමති අද පුවත්පතේ ඒ වාර්තාව අපිට බලන්න පුළුවන් නම් මේ තියෙන අද පුවත්පත දැනට මුලින්ම අපි කතා කරේ අද පුවත්පත සම්බන්ධයෙන් දිනවෙන පුවත්පතෙත් එම වාර්තාව එලෙසමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකම එකයි. වතුකම්කරුන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් ඉහළට කියලා තමයි දිනවෙන පුවත්පතේ තියෙන්නේ. ඔබ දැක්කේ අද දැන් ඔන්න දිනමින සතියක් ඇතුළත ක්‍රියාත්මක කරේ අනුර ප්‍රේමලාල් තමයි දිනමිනට මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. අදට කවුද වාර්තාව ඉදිරිපත් කරන්නේ? චාමර සම්පත් සහ හැටන් රංජිත් රාජපක්ෂ. හොඳයි. දිනවෙන පුවත්පතේ වාර්තාවට අනුව රජය පොරොන්දු වූ පරිදි කම්කරුවන්ගේ රුපියල් 16 වැටුප් දීමනාව සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට පටිපාලක සභාව තීරණය කළ තියෙනවා කියන කතාව. කම්කරුවන්ගේ රුපියල් 900ක දෛනික දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට හැකි වන බව කම්කරු ඇමති නිමල් සිරිපාල් මහතා ප්‍රකාශ කරා. සතියක් ඇතුළත ගැසට් එක ගහනවා කියලා තමයි අද දිනවෙන පුවත්පතට වාර්තා කරන්නේ. එතකොට මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ කිරුළපන චතුර දේශාන් ලියනගේ බස්නාහිරින් බැහැර පළාත් 8ේම කොවිඩ් කොවිඩ් අවදානම 60කින් ඉහළ ගිහිල්ලා කියලා වාර්තා කරනවා. කොවිඩ් අවදානම බස්නාහිර පළාතේ ඉස්සෙල්ලා වැඩිපුරම තිබුණේ. දැන් මෙතෙක් 15ත් 20ත් අතර ප්‍රමාණයකින් පැවති කොවිඩ්-19 අවදානම බස්නාහිරින් බැහැර පළාත්වල 60ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි සඳහන් කරන්නේ. ඒ නිසා මේ තත්ත්වයත් එක්කම PCR ප්‍රතිඵල ප්‍රමාදය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ කියනවා. ඒ වගේම කඩිනමින් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා කියනවා. මරණ අනුපාතය වළක්වා ගැනීම සඳහා අනිවාර්යෙන්ම ඒක අවශ්‍යයි කියලා යෝජනා කරන්නේ. ඒ වගේම මරණ ප්‍රමාණයෙන් වැඩිපුර වාර්තා වෙන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන්
අතර නමුත් වැඩිහිටියන් අතර මේ රෝගය හරිහැටි ව්‍යාප්ත වෙලා නැහැ. වාර්තා වන ආසාදිතයන් 10%ක් පමණයි 60ට වැඩි පුද්ගලයන්ගෙන් වාර්තා වෙන්නේ. නමුත් මරණ අනුපාතයෙන් 70%ක් මේ 10% අතර ඉන්නවා කියලායි වාර්තා කර සිටින්නේ. මරණ වලින් 70%ක් මේ 10% අතර වාර්තා වෙනවා කියලා සඳහන් කරද්දී බුද්ධික මේ අද කොරෝනා කතන්දර ටිකට යන්න පුළුවන් එකක් තමයි මේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන දැන් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා සඳහන් කරද්දී මෙහෙම එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඩේලි මිරර් පුවත්පත රාජ්‍ය අමාත්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුලි මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා workforce between the ages of 30 and 60 to be vaccinated from next month ලබන මාසයේ ඉඳලා වයස අවුරුදු 30ත් 60ත් අතර ශ්‍රම බලකායට කියන බුද්ධි කළා අපි ශ්‍රම බලකායට එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා කියලා සඳහන් කරනවා. ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් පිහිටුවලා විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබා දීමත් ආරම්භ කරනවා. දැන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් කියලා කිව්වම බුද්ධික දැන් මෙතන තියෙනවා අපේ රටක් විදියට හිතන විදිය පේනවා. ඒ තමයි 60ට වැඩි කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. දැන් වෙන රටක බටහිර රටක නම් ඔවුන් ටිකක් ඉවත් කරනවා. වැඩි අපි එහෙමනේ අපි මනුෂ්‍යත්වය ඒ කියන්නේ අපි දන්නවා වැඩි හිටියා සහ වැඩි හිටියා කියලා කියන්නේ මෙතනින් අපේ අම්මලා තාත්තලා. ඊයේ දවසේදී වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා සූම් තාක්ෂණ ඔස්සේ කතා කරලා ඉඳගෙන කිව්වා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යතුමා තමයි මුලින්ම එන්නත ලබාගත්තු කෙනා. මුලින්ම එන්නතක් ලබා දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තිබුණා එන්නතේ මාත්‍රා දෙකක් දෙන්න ඕන. පළමු මාත්‍රාව දීලා මාසයක් ඇතුළත සති 4ක් ඇතුළත දෙවන මාත්‍රාව දෙන්න ඕන කියලා. දැන් වුන් හොයාගෙන තියෙනවා මාත්‍රාව සති 12කදී හෝ සති 18කදී වගේ කාලයකදී දෙන්නට පුළුවන් කියලා. ඊයේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා ඉඳගෙන පැහැදිලි කරලා දුන්නා සති 12කදී මේක දෙන්න පුළුවන් කියන එක වඩා හොඳ වෙයි කියලා. ඒක නිසා එන්නත් ලබා දීමේදී අපි මුලින්ම එන්නත් ලක්ෂ 5ක් ලංකාවට අරගෙන ආවා. මේ ලක්ෂ 5න් එතකොට දෙන්න පුළුවන් ජනතාව ලක්ෂ 2.5කට විතරයි. මොකද මාසයක් ඇතුළත ඉතුරු වෙන්නට දෙන්න ඕන නිසා. නමුත් අද තියෙන තත්ත්වයත් එක්ක මේක එහෙම කරන්න ඕන නැහැ. මේ ලක්ෂ 5ම ලක්ෂ 5කට දෙන්න පුළුවන් වෙයි. මේ දේවල් ටික මේ සති දෙක ඇතුළත හරියටම හරි ගියොත් එහෙම. එතකොට තව ලක්ෂ 5ක් ගෙනල්ලා ඒ ලක්ෂ 5 ඉතුරු මාසයක් දෙකක් ඇතුළත ලබා දීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න කැමති තවත් එන්නත් මිලියන 18ක් අනුම් කරලා තියෙනවා. ඒ නිසා මේ 4000ක් දැන් 4000ක එන්නත් කරන කටයුතු සංවිධානය කරලා තියෙනවා කියලා කොයිතරම්ම හොඳ තත්ත්වයක් හොඳ කළමනාකරණයක් සහ රටේ හොඳ පාලනයක් මේ තත්ත්වයෙන් තියෙනවා කියන එක අපි ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා මාස 4කට පසු කොළඹ සහ ගම්පහ හුදකලාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කියලා. ඊයේ 740ක් සුවය ලැබති. ගාල්ල කිරිමංගොඩ අවුරුදු 103ක මවක් කොරෝනාට බිලි. කොරෝනාවේ එකම පවුලේ 10කටත් කොරෝනාවේ එකම පවුලේ 10කටත් කොරෝනා කියලා සඳහන් කරනවා. ඊයේ වයස 103ක අම්මා කෙනෙක් නැති වෙච්ච කාරණාව අපි මතක් කරා. මාස 4කට පසු කොළඹ සහ ගම්පහ හුදකලාවෙන් සම්පූර්ණ නිදහස්. පුරා මාස 4කුත් දින 4කට පසු කොළඹ ගම්පහ යන දිශක සම්පූර්ණ හුදකලා බව නිදහස් කරලා තිනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් ආරම්භ වූ මෙම දෙවැනි කොරෝනා රැල්ල 1 ඔක්තෝබර් මාස 4 වෙනිදා සිට ක්‍රමෙන් ව්‍යාප්ත වෙමින් තිබියදී පෑලියගොඩ මත්ස්‍යවන සංකීර්ණයේ කොරෝනා පොකුරට ඇති වූ ශීඝ්‍ර පැතීම සමග වලින්වල කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි විවිධ ප්‍රදේශ හුදකලා කිරීම ආරම්භ වුණා කියලා සඳහන් කරනවා. මේ වන විට කොරෝනා වෛරස් ආසාදනයේ රෝහල්ගත කරමින් සිටින ප්‍රමාණය තවත් ආසාදිතයන් 740 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව වාර්තා කරනවා. ඊයේ දවසේදී එසේම සුවය ලැබූ පිරිසගෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිත වූ රෝහල් වල ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව ගත්තොත් එහෙම 64141යි. මෙන්න මේ විදිහට තමයි වාර්තා කරන්නේ. හැබැයි ඊයේ තව 514 දෙනෙක් කොරෝනා රෝගීන් ආසාදිතයන් විදිහට හඳුනාගෙන තියෙනවා. මේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 69452ක් වෙනවා. ආසාදිතයන් 5700ක පිරිසක් තමයි මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ කියලා කොරෝනා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඔබ ගාවත් කොරෝනා වාර්තාවක් තිබුණේ නේද? වාර්තාවක් තියෙනවා බුද්ධික මේ දැන් ඒ වාර්තාවට යන කලින් අර එන්නත් කරණය පිළිබඳව කතා කරපු නිසා අද අරුණ පුවත්පත ලිපියක් පළ කරන වර්ණි පෙරමුණු ගම මේ සාකච්ඡා දෙකක් ආශ්‍රයෙන් ලිපිය පළ කරන්නේ කොහොමද එන්නත විද්‍යාවෙන් පස්සේ ශරීරගත වෙලා ප්‍රතිදේහ නිපදවන්නේ සහ
කොරෝනා එන්නතට එහෙම නැත්නම් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන්න කියලා ප්‍රතිදේහ විසින් කොරෝනා වෛරසය විනාශ කරන ආකාරය කියලා මෙන්න ඡායාරූපයක් තියෙන ඇස්ට්‍රාසෙනෙකා 1,60,000කගේ කොරෝනා බිය දුරු කරයි අරුණ තුන්වෙනි පිටුවෙන් අපි මේ ලිපිය ගන්නේ අද වෙනකොට 1,60,000කට විදලා ඉවරයි කියලා. මෙතන ඉලක්කමට වඩා මෙතන නැත්නම් විශේෂාංග ලිපියක් නිසා මෙන්න මේ කියන කාරණාවේ තමයි මේ බලන්න පළවෙනි රූපේ. කොයි විදිහටද වෛරස් එක තියෙන්නේ ඊට පස්සේ එන්නත කොහොමද විදින්නේ එන්නත ගිහිල්ලා දෙවෙනි රූපෙදි පේනවා එන්නතර වෛරසය කඩාගෙන යනවා ඊට පස්සේ තුන්වෙනියට ගත්තාම මොකද වෙන්නේ මේ තමයි වෛරසය පාලනය කරන හැටි වෛරසය විනාශ කරන හැටි මේක ඉතාම තාක්ෂණිකව පැහැදිලි කරනවා මේ තාක්ෂණිකව කරන පැහැදිලි කිරීම මේ වෙලාව අපි කරන්න ගියොත් අර නොදන්න වරගිට නොදන්න දෙමළට ගිහින් වරගෙන අහගත්ත කියලාගේ කතාවක් තියෙනවා කොහොමුණත් එන්නතින් පසු ඇතිවන තත්ත්වය පිළිබඳ වෛද්‍යවරු පහදනවා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා සඳහන් කරන ආකාරයට මේ එන්නත මගින් ශරීරය තුළට ආගන්තුක දෙයක් ඇතුළුත් කරන නිසා අතුරු ආබාධ ඇතිවිය හැකියි. එයින් පෙන්눔 කරනු ලබන්නේ තමන්ගේ ශරීරය තුළ මේ එන්නත ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ කියන්නේ ශරීරය තුළ ප්‍රතිශක්තිය හැදෙනවා කියන එක. ප්‍රතිශක්තිය ශරීරය තුළ වර්ධනය වෙන විට එය ශරීරයට දැනෙන්න පටන් ගන්නවා. ඒ යාන්ත්‍රණයේදී තමයි මෙහිදී ක්‍රියාත්මක වන්නේ උණ හැදීම, ඇඟ රිදීම වගේ අතුරු ආබාධ වෙනවා කියලා කියන්නේ ඇඟ ඇතුලේ එන්නත ක්‍රියාත්මක වෙනවා කියන එකට. ඊළඟට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා මේ වන විට අපේ රටේ මේ එන්නත 1,60,000 ඉක්මවා ලබා දීලා තියෙනවා. ඒ අනුව මේ එන්නතෙහි ආරක්ෂිත භාවයේ සතුටුදායක මට්ටමින් තියෙනවා කියලා සඳහන් කරද්දී බුද්ධික මේ අර කලින් වතාවේදී වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා කරපු ප්‍රකාශයක් අපි මවබිම් පුවත්පතෙන් උපුටා ගත්තා. එතනදී චෝදනාවක් කරනෝනේ බස්නාහිර පළාතෙන් බැහැර පළාත් 8ක අවදානම වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් මේ ගැන නිසි අවධානය යොමු කරන්නේ නැහැ කියලා. සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ කියලාත් මවබිම් පුවත්පත වාර්තා කරනවා. ශිරාන් රණසිංහ ඒක පිළිතුරු ගුණ කරන්නේත් ඔහුම තමයි. කොවිඩ් පැතිරී ඇති ආකාරය ගැන විමර්ශනය කරනවක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සැබෑ තත්ත්වය වසන් කරන බවට සැකමතුවෙලා කියලා සමස්ත ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන චෝදනාවත් මවබිම් පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව මේ වන විට රට පුරා වෛරසය පැතිරී යන බවට කරන චෝදනාවලට කිසිම පදනමක් නැතයි එලෙස විශාල ලෙස ව්‍යාප්ත වන්නේ නම් රෝහල් වාට්ටු සහ නිරෝධායන මධ්‍යස්ථාන ආසාදිත පිරිස වැඩි වෙන්න ඕනේ. එහෙම විශාල වශයෙන් පැතිරලා ගිහිල්ලා නම් ඉස්පිරිතාලවල ආසාද මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල නිරෝධායන මධ්‍යස්ථානවල ආසන පිරිලිතිරලා යන්න ඕනේ. එහෙම වෙලා නැහැ. මේ වන විට දිනකට PCR පරීක්ෂණ 10,000ත් 15,000ත් අතර කරන නිසා වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ. මට්ටක්කොලේ පොලිසියේ 8කට කොරෝනා කියලා වාර්තා කරනවා දිවයින පුවත්පත. මට්ටක්කොල පොලිසිය 8කට කොරෝනා පොලිසිය වෙනත් තැනකට රාජකාරියට මෝදර පොලිසියෙන් කියලා සඳහනක් තියෙනවා. හේමන්ත රන්දුලේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මට්ටක්කොලිය පොලිසිය නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම පොලිසිය රාජකාරී කටයුතු වෙනත් ස්ථානකට මාරු කර මෝදර පොලිසිය නිලධාරීන් පිරිසකට ඊට අනුයුක්ත කරලා තියෙනවා. මට්ටක්කොළේ පොලිසිය නිලධාරීන් 8 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් 16 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමු කරලා තියෙනවා. පැමිණිලි බාර ගැනීම විභාග කිරීම ඇතුළු රාජකාරී කටයුතු පොලිස් ස්ථානයට යාබද පිහිටි ක්‍රීඩාංගණයක සිදු කරන බව වාර්තා වෙනවා. මීට දින කිහිපයකට උඩදී මෝදර සමිත්පුර ප්‍රදේශයේ මිනිමරුමක් සිදු අතර මියගිය පුද්ගලයා සහ ඒ සම්බන්ධ අත්අඩංගුවක සහකරු කොවිඩ් ආසාදිතයන් බව පසුව හෙළි වුණා. මෙම මිනිමරුම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වුණු නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. මට්ටක්කොළේ ප්‍රදේශීය නිලධාරීන්ට කොවිඩ් වෛරසය ආසාදනය වන්නට ඇත්තේ සමිත්පුර මෙම මිනිමරුම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී බවට පොලිසිය සැක පහළ කරනවා. ඔව්. දැන් ඒත් එක්කම අර බුද්ධික කිව්වාගේ මෙන්න මවබිම් පුවත්පත වාර්තා කරන හැටි කොවිඩ් සම්බන්ධ පුවත් එක ගොනුවකට වාර්තා කරනවා. කොවිඩ් රෝගියා පාවිච්චි කළ ඉන්හේලරය ඇද්ද පවුලක්ම නිරෝධායනයට කෑගල්ලින් වාර්තා වෙන්නේ කෑගල්ල නගරයේ ආපන ශාලාවක සේවකයෙක් අසල්වැසි නිවසක පුද්ගලයෙකුගෙන් ඉන්හේලර් එකක් ඉල්ලගෙන ඇදලා තියෙනවා. අන්තිමට බලනකොට අර පුද්ගලයාට අර කලින් පුද්ගලයාට ඉන්හේලර් එක අයිති පුද්ගලයාට මේ හේතුවෙන් කොරෝනා වාර්තා. නිලධාරියාට කොවිඩ් මාතර මෝටර් ට්‍රැෆික් එක වසා දමයි. රත්නපුර ශාන්ත ජෝකිම් වතුයාටත් ලෙඩේ රිංගයි. කොරෝනා හැදුණු දෙදෙනෙක් නැටුම් කණ්ඩායමක් එක්ක කරක් ගහලා තිස්ස මහරම් වාර්තා වෙන්නේ. බියගමිනුත් 9ක් ආසාදිත කොටද අලුතෙන් ගල්කිරියාගම සිවිල් ආරක්ෂක පොකුර 7තෙක් ඉහළට 56කට PCR සෙබළුන් 11ක් රෝහලට සංචරණ සීමා පනවා ඇති ඇට්ටෝරුවාව ග්‍රාමීණ රෝගීන් 12ක්
ආසාදිතයන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට කටයුතු කර තිබෙන බව කොළඹින් වාර්තා වෙනවා. එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාව දිය යුතු ලයිස්තුවක් සකස් කරන්න කියලා වෛද්‍ය සිසුන්ටත් ඒ අවස්ථාව දෙන්න එම නැත්නම් වෛද්‍ය සිසුන්ටත් මේ එන්නත ලබා දෙන්න කියලා යෝජනාවක් තියෙනවා. අලව්ව සතිපොලෙන් කොරෝනා පොකුරක්, ජායල සභාවේ වැඩ අධිකාරියට කොරෝනා, කන්‍යා සොහිරිකට කොවිඩ්, ආගමික මෙහෙයන් නවති පළඟතුරේ දේවස්ථානයේ අසල කන්‍යාරාමයකින් වාර්තා වෙන්නේ. රිදීමාලිය අධිපාසල් 18ක් හිස්, නිරෝධායනයේ සිටි දෙදරුපියා මරුට කියලා නෝවුඩ් වලින් වාර්තා වෙනවා. ගල්කිස්ස පොලිසිය ට්‍රැෆික් නිලධාරියා ආසාදිත කොටත ගම්පහින් 214ක් හමුවේදී කොළඹින් 245ක් ඊයේ දවසේ වාර්තා. මාතලේ මරණ 7ක්, ආසාදිතයන් ගණනක් 742ට නැගලා. වේයන්ගොඩ උඩුගම්පල විවාහ මංගල්‍ය පුකුර 131ට නැගලා. කටුපොතින් 5ක් ආසාදිත ලයිස්තුවට. පිටබැද්දර මනාලය ඇතුළු 7කට කොරෝනා බන්ධනාගාර ආශ්‍රිතයන් 4364ක් සුව අතට. එල්පිටි දිසාධිකරණයේ නිලධාරියා පොසිටිව්, උසාවිය තාවකාලිකව වසා දමයි කියලා මෙනියා පැටලෙන්නේ. කොවිඩ් නිසා කඩා වැටුණු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නංවන්න ඩොලර් 1800ක ණයක් කියලා සඳහන් කරනවා. ඩොලර් ලක්ෂ 1800ක ණයක් ලබා දෙන්නට සූදානම්. ධනුෂ්ක ගොඩකුඹුර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ දිනවින පුවත්පතට. කොවිඩ්-19 වසංගතයේ ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල වූ අංශ යථා තත්ත්වයට පත් කිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ 1800ක ණය මුදලක් ශ්‍රී ලංකාවට පිරිනැමේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ශ්‍රී ලංකා කොවිඩ්-19 අර්බුද හා හදිසි ප්‍රතිකාර දැක්වීම පහසුකම් යටතේ මහජන බැංකුව සහ ලංකා බැංකුව බගින් ඩොලර් ලක්ෂ 900 බගින් ලබා දීමට නියමිත ණය මුදල ආපසු ගෙවීමට වසර 7ක කාලයක් හිමි වේ කියලා සඳහනක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නංවන්න ඩොලර් ලක්ෂ 1800ක ණයක් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඔබට මතක නම් අපි එදා කිව්වා කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු, කරුමේ කිම වඳ වෙන සඳ සදිසි මිනිස්සු කියලා. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා උතුරේ දේශපාලනඥයන් ජාතිවාදී සටන් පාට අරගෙන පෙළපාලියද්දී දකුණේ සිංහල දොස්තර වෙනුවෙන් උතුරේ දෙමළ ජනතාවගේ හිත් උණුවේ කියලා ගායන් දන්තනාරායන පසුගියදා මියගිය කොවිඩ් හැදිලා මියගිය වෛද්‍යවරයා පිළිබඳව වවුනියාවේ ජනතාව උතුරේ ජනතාව ශෝක වෙන ආකාරයේ චාරූප සහිතව පළ කරනවා. කොවිඩ් වෙලදී අකාලයේ මියගේ දකුණේ සිංහල දොස්තර මහත්මයා වෙනුවෙන් යාපනයේ ජනතාව වගේම විශේෂයෙන් වවුනියාවේ ජනතාව මේ විදියට ශෝකය පළ කරපු ආකාරය චාරූප සහිතව පළ කරන දේශපාලනඥයන්ට කරන්න බැරි බොහෝ දේවල් මනුස්සකම දන්න මිනිසුන්ට කරන්න පුළුවන්. නමගිය පාතාලයන් 10 දෙනෙක්ගේ වත්කම් සොයයි කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. නමගිය පාතාලයන් 10කගේ වත්කම් සොයයි. අපරාධ කුඩු ජාවාරම් වරින් ජයට සල්ලි කරලා කංජිපානි දෙමඩගොඩ චමින්ද මා කඳුරේ මදුෂ්කේ ගෝලයෝ නිමන්ති රණසිංහ මේ වාර්තා ඉදිරිපත් කරන ග්‍රෑන්ඩ් පාස් පොලිස් සසුනේ නමගිය සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් 10 දෙනෙකු සම්බන්ධයෙන් මුදල් විසුද්ධ කරන පන්ත ප්‍රකාරව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය ඉදිරියේ තමයි කරුණු වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව මහජන සාමයට නීතියට තර්ජනය කරමින් රට තුළ අපරාධ සිදු කරමින් සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් 10 දෙනා සම්බන්ධයෙන් අංක 6 දරන මුදල් විසුද්ධ කරන පනත ප්‍රකාරව මේ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මෙම විමර්ශනයේ සම්බන්ධයෙන් අධිකරණ කරුණු වාර්තා කර තිබුණේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් ස්ටේෂනේ පදිංචි තෝලක මුදියන්සිලාගේ චාමර සම්පත් රොද්රිගෝ නොහොත් මහවත්තේ චාමර, ඇන්ඩ්‍රූගේ වත්තේ චාමර, ජයසිංහ ආරච්චිගේ ශාන්ත කුමාර නොහොත් ගුණාශාන්ත, ඇන්ටනි ටිරෝන් විල්ලියවර්, පර්ණ විතාන සමරනායකම් සුජීව, රත්තෙම්බුගේ සනත් සමිත් චාමර නොහොත් ආමි සම්පත්, රණසිංහ ආරච්චිලාගේ සංක සිරංක නොහොත් බ්ලූමැන්ඩල් සංක, උඩුවර ආරච්චිගේ ප්‍රභාස් සුදර්ශන නොහොත් පොඩි උනා, සෙල්වරාජ් ධනේෂන්, බමුණු ආරච්චිගේ දුමින්ද නොහොත් මොහමඩ් ශල්මාන් මොහමඩ් රිල්වාන්, බමුණු ආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්කාන් යන අය තමයි මෙහෙම 10 දෙනාගේ නම් තියෙන. මේ නම් 10ක් වුණා නම් 20ක් විතර දිනවා මෙතන. අරයා නොහොත් මෙයා, මෙයා නොහොත් මෙයා. කොහොම හරි මුදලුත් ඒ වගේ තමයි. අද විශාල මුදල් ප්‍රමාණයක් මොමි ගිණුම් වල තියෙනවා කියලා උත්සාහ පළ කරනවා. ඒ පිළිබඳව තමයි පරීක්ෂණ පවත්වන්නේ. අභියෝග ගැන කියද්දී අපි කියනවා අර ඒ අභියෝග හරියට අයිස් කන්දක් වගේ කියලා. මුහුදෙන් එහෙම නැත්නම් ජලයෙන් උඩට පේන කොටසට වඩා යටින් තියෙන ප්‍රමාණය වැඩි කියලා. සංවර්ධනය වුණත් එහෙම තමයි. සංවර්ධනයේ යටින් පෙනෙන කොටස පේන්නේ නැහැ. යට තියෙන කොටස වැඩිය පේන්නේ නැහැ. උඩින් පේන කොටස තියෙනවා. ඒකත් ඔබට අත්විඳින්නට ලැබෙනවා ඇති. මේ වෙද්දී ඔබ ග්‍රාමීය ප්‍රදේශවල ගමක වෙන්න පුළුවන්, නගර වෙන්න පුළුවන්, පාරවල් වල යනවා නම් පාරවල් අලුතෙන් හැදෙන්න පටන් අරගෙන තියෙනවා. මේ තලවතුගොඩ හන්දියේ ඉඳලා හෝකන්දර දක්වා පාර හැදිනවා. ඒ වගේම ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නිකන් යන්න ලැබුණා බුද්ධික. ඒතකොට ඒ පාරවල් හැදෙනවා. ඒ විතරක් නෙවෙයි
ගාලු මෝදර පිටියේ ඉදිවන ආදර්ශ වෙළඳ කුටි ජනපති නිරීක්ෂණයට කියලා වාර්තා කරනවා අද මව්බිම් පුවත්පත ජාතික පුවත්පත් බොහොමයක තිබුණා. නාවික හමුදාව නව සැලැස්මකට අනුව ආදර්ශ වෙළඳ කුටි නිර්මාණය කර තිබෙනවා. ගාලු මෝදර පිටියට ආකර්ෂණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නාන් පස්සේ තමයි මේ ආදර්ශ වෙළඳ කුටි නිර්මාණය කරලා තියෙන්නේ. ඊයේ මේ අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගිතැන්න සහ ශ්‍රී ලංකා වරාධිකාරී සභාපති විශ්‍රාමික ජනරාල් ජයරත්නායක කියන මහතුරුන් සහභාගී වුණා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරද්දී දිනමින පුවත්පතේ තියෙනවා කිරිගොවීන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයක් බුද්ධික ඒ පුවත තෝරා ගනිවි. මිහිඳු සෙවන භික්ෂුන් වහන්සේලාගේ මව්පියන්ට පමණක් නොවේ ශාසනයට සෙවන දෙන වැඩසටහනක් කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේදී මිහිඳු නිවහන ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් තමයි අග්‍රාමාත්‍යවරයා මේවා සඳහන් කරන්නේ. සසුනට දරුවන් දන් දීපු මාපියන්ට තමයි මිහිඳු නිවහන ලැබෙන්නේ. ඒ අනුව ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සදා රකින්නවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. රටේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි අභීත තීන්දුව ගන්නවා. MCC ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිඹුරුපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉදම්බල අයිතිය, මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මා විශ්වාස කරනවා. රටේ ජනතාව බෝඩින් කාර්ය වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වයට යටතේ වුණත් අපි MCC ගිවිසුමින් ඉවත් වුණා. අපි මේ රටේ අයිතිය මේ රටේ ජනතාවට දෙන ආණ්ඩුවක්. මේ බව භික්ෂුන් වහන්සේලා වගේම රටට ආදරය කරන ජනතාව මතක තබා ගත යුතුයි කියලා මා විශ්වාස කරනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කර සිටියා. මේ රටේ පුරවැසියෝ රටේ බෝඩින් කාර්ය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රට අයිති මේ රටේ ජනතාවට. අගමැතිතුමා උපදෙස් දීලා තිනවා කිරිගොවින්ගේ සහන ණය මුදල ලක්ෂ 10ක් කරන්න කියලා. දිනවෙන පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ කිරිගොවින්ගේ සහන ණය මුදල ලක්ෂ 10ක් කරයි. කිරිගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල ලක්ෂ 10ක් දක්වා වැඩි කරන්නයි මුදල් අමාත්‍යාලය වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දීලා තිනවා. අයවැය යෝජනාවට අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කරලා තියෙන්නේ. සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව තවදුරටත් අපිට වාර්තා කරන්න පුළුවන් අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පතේ නයනතරංග ගමගේ වාර්තා කරනවා යෝජිත සැහැල්ලු දුම්රියට දල වියදම කෝටි 1440ක් කියලා. අර LRT කියලා කලින් ව්‍යාපෘතියක් තිබුණේ ජයිකායතනත් එක්ක එකතු වෙලා කරන්න හදපු ඒක අත්හිටුවීමෙන් පස්සේ Western Region Light Train Transit Project එහෙම නැත්නම් බස්නාහිර කලාප නව සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය කියලා අලුතෙන් ව්‍යාපෘතියක් රජය ආරම්භ කරනවා. මේක රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙක එකතු වෙලා PPP කියන මොඩල් එක යටතේ කරනවා ආය ආකෘති යටතේ කරනවා කියලායි වාර්තා කර සිටින්නේ. ඒ අනුව වාර්තා වන අන්දමට අද සඳහන් කරනවා මේ කාරණාව අරුණ පුවත්පත වැඩිදුරටත් විස්තර සඳහන් කරනවා. මේ ආනාවරණය කර ඇත්තේ පසුගිය සතියේ මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කරපු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව EIA එක මගින් යන කොළඹ සැහැල්ලු සංක්‍රමණ දුම්රිය ව්‍යාපෘතිය LRT රජය විසින් අත්හිටුවීමෙන් අනතුරුව මේ නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ව්‍යාපෘතියේ එක් දුම්රිය මාර්ගයක් රාගම දුම්රිය ස්ථානයෙන් ආශ්‍රිතව ආරම්භ වෙලා කඩවත, කිරිබත්ගොඩ, මරදාන, තුම්මුල්ල හරහා කිරුළපන දක්වා දිවෙනු ඇති. තවත් මාර්ගයක් මොරටුවෙන් ආරම්භ වෙලා බොරලැස්කමුව, නුගේගොඩ හරහා පළමු දුම්රිය මාර්ගයේ අවසානයට හා සම්බන්ධ වීමට නියමිත බව සඳහන් කරනවා. තුන්වෙනි මාර්ගය මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ වෙලා පන්නිපිටිය, තලවතුගොඩ, පැලවත්ත, මුල්ලේරියාව, කැලණි විහාරය හරහා ටයර් හන්දියෙන් අර පළමු මාර්ගයට සම්බන්ධ වෙන කියලා සඳහන් කරනවා. ITN හන්දිය නෑ නේද? තලවතුගොඩ හරහා යද්දී තලවතුගොඩින් බහලා වෙන කරගන්නවා. ඔව්. රනිල් හරීන් හමුවක් කියලා තියෙන දිවයින පුවත්පත මේ වාර්තා ඉදිරිපත් කරන්නේ රනිල් හරීන් හමුවක්. බලන්න මේ හමුවට මොකද්ද කාරණාව කියලා. පොදු කර්ණවලදී එක්සත් ජාතික පක්ෂයත් සමග ජන බලවේගයත් එක්ව කටයුතු කිරීමට එකඟතාවයක් අකිත පෙර මේ වාර්තා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පසුගියදා සිදු වෙලා තිබෙනවා. පසුගිය දිනක මේ හමුව සිදු වී ඇති අතර රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්ෂය හා සමග ජන බලවේගයේ එක්ව කටයුතු කිරීමේ එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. ඉදිරියේදී රට තුළ ඇතිවන ප්‍රධාන ගැටලුවලදී දෙපාර්ශ්වයේ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා නියෝජනය කරුවන් විජේවර්ධන මහතා සමග කතා බහ කරගන්න රනිල් වික්‍රමසිංහ මහතා රන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබෙනවා. මේ හමුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදු වූ බවත් එම සාකච්ඡා පිළිබඳ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලින් දැනුවත් කළ බවත් හරින් ප්‍රනාන්දු මහතා දිවයින සමග කළ විමසුමකදී ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. ඔව්. ඊයේ ජාතික පුවත්පත් වාර්තා කළ තිබෙන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා කරපු ප්‍රකාශයක් ඒ තමයි සමගි ජන බලවේගය ඇතුලේ කුලල් ගැනීමක් තියෙනවා, කුලල් කාල ගැනීමක් තියෙනවා කණ්ඩායම් තුනක් අතරේ. ඒ තමයි පාටලේ චම්පක රණවක හිටපු අමාත්‍යවරයා සහ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊට පස්සේ සහ සජිත් ප්‍රේමදාස. ඔව්. මේ පාර්ශ්ව තුනක් අතර මෙහෙම ගැටුමක් කුලල් කා ගැනීමක් තියෙනවා කියලා වාර්තා වෙද්දී වගකීමිටු නොකරන සංවිධායකයන් ගැන තීන්දුවක් ගන්නවා කියලා නිර්මාණ ගුණරත්න මේ වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කරන ප්‍රකාශය. ඒ වගේම මව්බිම් පුවත්පත තවදුරටත් සඳහන් කරනවා ඇතුළු පිටුවක සජ්ජබ ආණ්ඩුවක් පිහිටුවා දැවැන්ත පෙරලියක් කරනවා කියලා සමගි පෙරමුණේ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. ඉලක්ක සපුරන්නේ නැති සංවිධායකවරු වෙනස් කරන්න පැකිලෙන්නේ නැහැ. අපි අද සාර්ථක ඉදිරි ගමනකට ජයග්‍රාහී පියවර තබනවා. විධිමත් ශක්තිමත් වැඩපිළිවෙලක් තුළින් ඉදිරියට යන අපේ සූදානම්. පැරණි සිතුවිලි වලින් මිදී නව ගමනක් අරමුමු. නව යුගයට ගැලපෙන ලෙස ප්‍රශස්ත ජනතා සේවයක් අපි ඉටු කරනවා. සත් ජාතිකත්වයේ මුල් කරගත් දැවැන්ත ඉදිරි ගමනක් ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරනවා. සමගි ජන බලවේගය සියලු දෙනාම එකතු කරගෙන මේ ගමන යන්න සූදානම් කියලයි මව්බිම් පුවත්පතට සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා. දිනවෙන පුවත්පතට සඳහනක් තියෙනවා ආණ්ඩුවට එරෙහිව සටන් කරන ශක්තිමත් පොදු විපක්ෂයක් අවශ්‍යයි කියලා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනගේ ප්‍රකාශය. රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනවා ආණ්ඩුවට එරෙහිව ඉදිරි මහමැතිවරණවලදී සටන් කිරීම සඳහා ශක්තිමත් පොදු විපක්ෂයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයා මේ ප්‍රකාශ කරන්නේ. මේ බව සඳහන් කළේ මුලාව පරදමු එක් වී නැගිටිමු තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ දීපයාත්ව දිස්ත්‍රික් ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ 11 වන ලෙස කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා හවස පැවති වැඩසටහනේදී ලක්ෂ 69ක් ඡන්ද ලබා ජයග්‍රහණය කර 3/2 බලයක් හිමි ජනාධිපතිවරයා 20 වෙනි සංශෝධනය මගින් විශාල බලයක් හිමිව ඇතයි. ඒ මහතා මේ සෑම දෙයක් සමගම සටන් කිරීමට පොදු වේදිකාවක් අවශ්‍ය බවත් බෙදී ගියොත් රටරට ජනතාවටත් වැඩ නොවන බවත් වැඩි වශයෙන් ප්‍රකාශ කළා. එතන දැන් හැමෝම එකතු වෙලා රජයට විරුද්ධව වැඩ කටයුතු කරමු කියන කාරණාව තමයි ජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. කොමනත් 3/2ක බරපතල ශක්තිමත් ආණ්ඩුවක් තියෙනකොට ශක්තිමත් විපක්ෂයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ සිටින ප්‍රමාණය කෙසේ වෙතත් සියලු දෙනාක් තුළ ශක්තිමත් විපක්ෂයක් හදාගන්න එක වගේම සාධනීය විදියට සංවර්ධනීය ලෙස ආණ්ඩුව විවේචනය කිරීම වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. ඊට පස්සේ අපි නිලන්ත මදුරාවල ගෙනෙන වාර්තාවක් අරුණ පුවත්පතෙන් උපුටා ගන්නවා. 2022 සිට සාමාන්‍ය පෙළට තවත් විෂයන් 3කට ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රැක්ටිකල් තියෙනවා කියලා. දැනට සෞන්දර්ය විෂයන් වලට විතරයි තියන්නේ. ඊට අමතරව විද්‍යාව, ශාරීරික අධ්‍යාපනය සහ මව් භාෂාව කියන විෂයන් 3ටත් ප්‍රායෝගික පරීක්ෂණ 2022 සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වෙනවා කියලා වාර්තා කරනවා. මේ යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි කියන විෂයන්ට අදාළව දරුවන්ගේ කතන හා ශ්‍රවණ හැකියාවන් උදික විභාගයෙන් උත්තර දෙනවා විතරක් නෙවෙයි කතන සහ ශ්‍රවණ හැකියාවන්. ඒ කියන්නේ පොතේ ගුරුන් බිහි වෙන එක වළක්වන්න මේ යෝජනාව වැදගත්. ඒ යනුව ලකුණු 100න් 60ක් ලියලා උත්තර ගන්න පුළුවන්. කතන සහ ශ්‍රවණ හැකියාවන් වලින් ඉතිරි ලකුණු 40 ලබා ගන්න සිද්ධ වෙනවා කියලා වාර්තා කරනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහත්මිය උපුටා දක්වමින් තමයි අරුණ පුවත්පත සඳහන් කරන්නේ. බුද්ධික අධ්‍යාපන මැතිතුමාගේ කතාවට යන්න කලින් කමක් නැද්ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියපු නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහත්මයා එක්ක කරන සාකච්ඡාවක් නිලන්ත මදුරාවල වාර්තා කරන අරුණ පුවත්පතට කටපාඩමට තිත තබා කුසලතාවට අත දෙන ක්‍රමවේදයක් අපි ගේනවා කියලා. ඒ කියන්නේ ගිරවා එලවන්නයි හදන්නේ. ගිරවා ඵලයන් කියන්නයි හදන්නේ. කටපාඩමට තිත තබා කුසලතාවට අත දෙන ක්‍රමවේදයක් හදනවා. උගන්වනවා වෙනුවට ඉගෙන ගන්න දෙනවා. 2024න් පසුව ශිෂ්‍යත්වයේ මැරිලයි. ක්‍රෙඩිට් එක්ක පෙරට යන මොඩියුල් ක්‍රමයක් දක්ෂනම් වසරකට කලින් සාමාන්‍ය පෙළ ලියන්නත් පුළුවන් කියලා වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත ලිපිය අරන් කියවන්න පත්තරය අරගෙන ලිපිය කියවන්නේ. උතුරේ පාසල් අධ්‍යාපනය නගා සිටීමට පියවර කියලා මහාචාර්ය අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රකාශය අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා. උතුරු පළාතේ පාසල් අධ්‍යාපනය නගා සිටීම වෙනුවෙන් ප්‍රායෝගිකව සහ තාක්ෂණිකව
ඉටු කළ හැකි අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරලා තියෙනවා. නාගදීපයේ ශ්‍රී නාගපූර්ණි අම්මාන් කෝවිල පෙරේදා වෙනබුදා ගනිමින් තමයි මේ අදහස් දක්වලා තියෙන්නේ. වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාතේ පාසල් අධ්‍යාපන නගා සිටුවීමට රජයේ මැදිහත් වීම යටතේ සුවිශේෂී කාර්යබලයක් සිදු කළ යුතුයි. වසර 48ක් පුරා නාගදීප විහාරස්ථානයේ බාරව සුවිශේෂී මෙහෙවරකයේදී නාහිමිට ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන අතර උතුරේ ජනතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනය ආර්ථිකය වැඩි දියුණු කරමින් ජන ජීවිතය යහපත් කරලීමට දේශපාලන බෙදයකින් තොරව පොදු අරමුණකින් එක්ව කටයුතු කිරීමට අවශ්‍යයි. මේ ප්‍රදේශීය ජනතාවගේ අධ්‍යාපනය, කෘෂි කර්මාන්තයේ දීවර කර්මාන්තයේ නගා සිටීම මූලික අපේක්ෂාවයි. යාපන දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන බලධාරීන් හමු වීමට මේ සංචාරිත අවස්ථාව හිමි වුණා. ජාතීන් අතර සංවේදන දුරස්ථභාවය විසඳීමට පියවර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයක්. ඒ සඳහා උතුරේ පාසල් සහ දකුණේ පාසල් අතර සම්බන්ධීකරණය වඩා පුළුල් කිරීමටත් පියවර අරගෙන තියෙනවා. මේ සංචාරයේදී අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නාගවිහාරය, නාගදීප විහාරය, නාගදීපයේ ශ්‍රී නාගපූර්ණි විද්‍යාලය, නාගදීපයේ ශ්‍රී ගණේශ කනිෂ්ඨ විද්‍යාලය, නයින්තිව මහාවිද්‍යාලය සහ නාගදීපයේ ශ්‍රී නාගදූපි අම්මාන් කෝවිල නිරීක්ෂණයට එකතු වුණා. අතරේක ලේකම්වරු ඇතුළු පිරිසක් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ සඳහා සහභාගී වුණා කියලා උතුරේ පාසල් අධ්‍යාපනය නගා සිටීම වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා පහුගිය දින 3 පුරාවටම හිටියේ යාපනයේ ප්‍රදේශයේ. ඒ සම්බන්ධයෙන් තමයි දිනමින ලිපිය වාර්තා කරලා තියෙන්නේ. ඔව්. අපි වෙලාව බලන්නත් ඕනේ, විරාමයට යන්නත් ඕනේ. මම හිතන්නේ පොඩි වෙලාවක් තියෙන නිසා දිවයින පුවත්පත වාර්තා කරපු පුවතක් තියෙනවා බුද්ධික. ඒ තමයි නීති විද්‍යාලයේ එහෙම නැත්නම් නීති විද්‍යාලයේ අධ්‍යාපනයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන එකට එරෙහිව ගත්ත තීන්දුවක්. ඔව්, සිංහලෙන් නීති හැදෑරීමේ අයිතිය අහෝසි කිරීම ජාත්‍යන්තර සම්මුතියෙන් කඩ කිරීමක් කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. සිංහලෙන් නීතිය හදාරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියන එකට තමයි මේ කතාව කියලා තියෙන්නේ. අබේනායක මේ වාර්තාව ඉදිරිපත් කරන සිංහල භාෂාවෙන් නීති හැදෑරීමට හා නීති විද්‍යාලයට මුහුණ දීමට තිබූ අයිතිය අහෝසි කර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සිවිල් හා දේශපාලන අයිතිකස පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් බැවින් අධිකරණ අමාත්‍යවරයාට හා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සමාජිකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටන මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කරලා තියෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ එකගතාවෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020 වනදා නිකුත් කළ අංක 22.8 ඉලක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට මගින් ජනතාව අතර ආගමික හා වාර්ගික වෛරය ඇති කිරීමට පෙළඹවීම සඳහා ආධාර අනුබල ලබා දීම, අනුග්‍රහ දැක්වීම, වැරදි වලට සිදු කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. සිංහලෙන් නීතිය හැදෑරීමේ අයිතිය අහෝසි කිරීම ජාත්‍යන්තර සම්මුතියෙන් කඩ කිරීමක් කියලායි වාර්තාවේ. විශාල ලෙස ණය ගන්න පුරුදු සමහරුන්ට ආයෝජනය තේරෙන්නේ නැහැ කියලා මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ආකාරය තමයි අද දිනමින පුවත්පත වාර්තා කරන්නේ. හල්තොට සමූහ වාර්තාකරු විනිතා මාන්නිල් ගමගේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ආයෝජනය සහ ණය කියන්නේ දෙකක්. සමහරු කියනවා රජය කියන්නේ ණය ගැනීම කියලා. සමහරු කියනවා රජය කරන්නේ ණය ගැනීම කියලා. අවුරුදු 72කට පසු දළදේශීය නිෂ්පාදනයට වඩා අපේ ණයවල ශක්තිය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශාල වශයෙන් ණය ගන්න ආර්ථිකයට පුරුදු සමහරුන්ට ආයෝජනය කියන එක තේරෙන්නේ නැහැයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරලා තියෙනවා. අනෙක් අය දේශපාලනයෙන් ලෙඩ නිවාඩු දාලා ඉන්න කාලෙක අපි රට පුරාම පක්ෂ සම්මේලන වලට සහභාගී වෙමින් ඉන්නේ. ලලිත් එල්ලවල මහතා මට බණ්ඩාරගමට එන්න ආරාධනා කර වෙලාවේ මා ඉතා සතුටින් බාරගත්තා කියලා බණ්ඩාරගම ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ රැස්වීමකදී තමයි මෙතුමා මෙහිම ප්‍රකාශ කරලා තියෙන්නේ. විශාල ලෙස ණය ගන්න පුරුදු සමහරුන්ට ආයෝජනය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ කියලායි මහාචාර්යවරයා ප්‍රකාශ කරන්නේ. ඔව්. අර විරාමයට යන්න කලින් බුද්ධික ගෙනාපු පුවතේ තමයි නීති විෂය ඉගෙන ගන්න සිංහල භාෂාවෙන් අවස්ථාව නොදෙන එක. ඒකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න යෝජනා කරද්දී අපි හිතලා බලන්න ඕන කාරණාව තමයි බුද්ධික. ඒ කියන්නේ 1956 මේ වැරද්ද සිද්ධ කරගත්ත කියලා සඳහන් වෙන්නේ. ඒ තමයි එතකොට දැන් සිංහල භාෂාවෙන් විතරක් ඉගෙන ගන්න ගියාම කොහොමද නීතිය වගේ ජාත්‍යන්තර විෂයකට ප්‍රවේශ වෙන්නේ? භාෂාව නොදැනීම බාධකයක්. එතකොට අපි උසස් පෙළ දක්වා සිංහලෙන් ඉගෙන ගන්නවා. එහෙනම් ඉතිරි ටික කොහොම හරි බැරියාවෙන් හරි ඉංග්‍රීසියෙන් මේ විෂය ඉගෙන ගන්න තියෙන අවස්ථාව. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මේ විෂය ඉගෙන ගන්න තියෙන අවස්ථාව තහවුරු කළ යුතුයි. අවකාශය පුළුල් කළ යුතුයි. නැතුව සිංහලෙන් ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියලා සටන් කරද්දි මේ දෙපැත්ත ගැනම හිතන්න වෙනවා. හේතුව සියලු දෙනාට ජාත්‍යන්තර භාෂාවට ජාත්‍යන්තර දැනුමට ලං වෙන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කියන්නේ ලින්ක් ලැන්ග්වේජ් එකක් විදිහට ඉංග්‍රීසි භාෂාව නම් කරලා තියෙනවානේ. ඒ නිසා
මේ වගේ තර්කගෙනදී අපි දෙපැත්තක් හිතන්න ඕන අනාගත පරපුර බලපල්ලට යවනවද එහෙම නැත්නම් ඕනෝ සාතපනවද කියලා. භාෂාව මේ විදිය ලින්ක් ලැන්ග්වේජ් එකක් දැනගැනීම වැදගත් වෙනවා. ISIL ත්‍රස්තයන් ලංකාවෙත් ඉන්නවා. ජනවර්ග අතර සමීප සම්බන්ධතාවක් ඇති වෙන්න ඕනේ. ඒ සඳහා භාෂාව අවශ්‍යයි. නයනතරංග ගමගේ කියනවා එක්සත් ජාතීන් තහවුරු කරලා තිනවා ඉරාක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට අයත් අනුගාමිකයන් ශ්‍රී ලංකාවේ සිටින බව ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් පුවත්පත උපට දක්වමින් වාර්තා කර සිටිනවා. 2020 ජුනි මාසයේ මේ සංවිධානයේ නායකත්වයට සනා උල්ලා නමින් හැදිරෙන පුද්ගලයාත් ශහබල් මුජිබර් කියන පුද්ගලයාත් පත් කරගෙන තිබෙනවා. එම සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර සහ සංකීර්ණ ප්‍රහාර කෙරෙහි වැඩි අවධානයක් දක්වා ඇතැයිද එම වාර්තාව සඳහන් කරනවා. ISIL ත්‍රස්තයන් ලංකාවේ ඉන්නවා කියලා කියද්දි බුද්ධික ක්‍රීඩා පුවතක් ඉක්මනින් ඉදිරිපත් කරන්නම්. වෙත්තමුනි මහත්තුරු වැඩිය දැක්කේ නෑ. වෙත්තමුනි මහත්තයා එක්ක සිදත් වෙත්තමුනි මහත්මයා එක්ක කරන සාකච්ඡාවක් අද මව්බිම් පුවත්පත් සඳහන් කරනවා. නිලවරණ ඡන්ද ක්‍රමය වෙනස් කරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් වල දියුණුවක් ලබා ගන්න බෑ. ක්‍රිකට් දියුණු කිරීමට එන්නයි ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා කියලා සිදත් වෙත්තමුනි මහත්මයා කියනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න නම් පළමු පෙළ ක්‍රිකට් තරඟාවලිය ශක්තිමත් කළ යුතුයි කියලා යෝජනා ගණනාවක් කියනවා. එහෙම දේශපාලනයට එන්නවත් සල්ලි හම්බ කරන්නවත් එහෙම ලොකු උවමනාවක් තියෙන අය නෙවෙයි කියලායි සාමාන්‍ය මේ වෙත්තමුනි මහතුරු ගැන කියන්නේ. වෙත්තමුනි ගහම මට මතක වුණේ ලක්ෂ්මන් වෙත්තමුනි අපේ නිෂ්පාදක. ඔව්. අපි සූදානම් කාටුන් බලන්න යන්න. ඊට පස්සේ කාටුන් වල තියෙන දේවලුත් අපි හොයලා බලන්නට සූදානම් පතරමෙන්තුවේ. මුලින්ම අංජනගේ කාටුන් දිනමිනි පුවත්පතේ අංජනගේ කාටුන් එක තෝරගන්නවා මම. ආණ්ඩුවේ බඩු මිල අඩු කිරීමේ සහන හැකි ඉක්මනින් ජනතාවට ලැබේවායි සජිත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියලා ජනතාවත් ප්‍රාර්ථනා කරනවා. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේට යනවා දිනමිනි පුවත්පතේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි හිටපු අගමැතිතුමයි ජනාධිපතිතුමයි දෙන්න මැද්දෙන් අවතාරයක් පාස්කු කොමිසම කියලා අල්ලගෙනයි තියෙන්නේ බෙල්ලෙම. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක්බුක් දිවයින පුවත්පතට ඔන්න මම සාමාන්‍යයෙන් අසාමාන්‍ය විදිහට බඩු 27ක මිල මාස 3කට අඩු කළා බං. බන්දුල ගුණාධර අමාත්‍යවරයා කියන්නේ. එහෙනම් මාස 3ත් 2500 වගේම නැගලා යයි නේද සර්? ඔව්. දැන් අද බන්දුල ගුණවර්ධන ඇමතුමා 7 වෙනි පැයට එනවා. ඊයේ ඉඳලා වහඬ 27ක මිල අඩු කළා සතොසෙන් මේ මිල දී ගන්න පුළුවන් කියලා කියනවා. ඒ අතරේ බන්දුල ගුණවර්ධන යනු කවුරුන්ද? උදේ විමලසිරිට පේන විදියට ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්තයාගේ කටේ පත් වෙන සුරුට්ටුව තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන. එතකොට ආචාර්ය බන්දුල ගුණවර්ධන කියන ඇමතිවරයාගේ කටේ සිගරට්ටුවක් තියෙනවා පත්තු වෙන ඒක තමයි ආර්ථිකය. මේව ගැන වැඩි විස්තර කරන්න යන එක අමාරුයි. හේතුව කාටුන් නිර්මාණ ශිල්පීන් අපිට වඩා බොහොම ඉස්සරහින් ඉන්නේ. මෝබිම් පොත්පතේ දවසේ පද 4ටම යන සූදානම්. බන්දුල ඇමති නලවයි මුළු රටම හැඬු 3 මාසයක් දිනවලු අඩු මිලට බඩු. සුන්දර කතාවක් ඇසුනා සතුට වැඩු. කන්නට දෙනව නම් තව මොන දෙයද අඩු. විදුර අබේනායකයි දවසේ පද 4 අද ගුණ කරන්නේ. ජනරාණි කාටුනේ අපි තෝරගන්නේ අද පුවත්පතෙන්. මේ සතියේ චීන එන්නත් වෙනවලු කුසුම. පළවෙනි මාත්‍රාව ඉන්දියන් එකෙන් අරන් දෙවෙනි මාත්‍රාව චීන එකෙන් ගත්තොත් මොනවා වෙයිද රාණි? කොරෝනා නෙවෙයි දරුණු රාජතාන්ත්‍රික අර්බුදයක් හැදිලායි මැරෙන්නේ. දිනමින ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත. පැණිය හරියට බිව්ව හින්දා කතානායකතුමාට කොරෝනා හැදුනේ නැහැ කියලා වෙද මහත්තයා දැන් කියනවා බං. බිස්නස් අඩු වෙනකොට ඇඩ් දානවා සර්. අංජන ඉන්ද්‍රජිත් කියන්නේ මේවා කියලා වැඩක් නැහැ කියලා. ඒ වුණාට අපි කියන්න එපා. මේ පත්තර බින්දුවනේ. ජාත්‍යන්තරයේ තරහ කරගෙන රටක් හැටියට දිනු වෙන්න බෑ කියලා රුවන් විජේවර්ධන කියනවා. ඒ වුණාට ජනතාව තරහ කරගෙන පක්ෂයක් හැටියට ගොඩ යන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නේ නැහනේ. අරුණ පුවත්පතේ අංජනම කපුරාල තමයි අංජනම බලන්නේ. පවතින නිසා බඩු මිල ඉහළටම නැග සඳහන් කරයි එහි මිල අඩු කරන වග. ඒවා ගැනීමට නැත කළු කඩය ළඟ වැඩි නම් තිබේ ඒ මිල අඩු බඩුත් හිඟ. අපි ඊයේ මව්බිම් පුවත්පතෙන් වාර්තා කරන්නේ ගිය අවුරුද්දේ කෝටි 20000ක බීලා කියලා. මෙන්න MD ගේ කාටුන් එක. බලන්න. මේවා මේ කවි වගේනේ. කවි
තේරුම් කරලා දෙන්න යන එක මෝඩ වැඩක්. ගිය වසරේ කෝටි 20000ක බීලා. බලන්නකෝ. අරුණ පුවත්පතේ කාටුනේ හසන්ත විජයනායකගේ පාස්කු කොමිසම බල්ලා ඉව කරලා එක අයෙක් පටේම තමයි කරකැවිලා තියෙන්නේ. ඒක තමයි අද පාස්කු කොමිසමේ ඉවල්ලා එකම තැන තමයි මේ බල්ලා කරකැවෙන්නේ. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ වටේ කරකැවෙන විදිහට තමයි හසන්ත විජයනායක ඡායාරූපය නැත්නම් කාටුනේ නිර්මාණය කරලා තියෙන්නේ. MD විරත්නගේ මරිසිපාල පොකට් කාටුනේ මවබිම් පුවත්පතේ මුල් පිටුවෙන් අපි තෝරගන්නේ අජිත් නිවාඩ් ගබ්‍රාල් කියනවා ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ ජනතාවට විතරයිලු. ජනතාව කියනෙව්වයි හැටියට මේ දවස්වල ඇහුම්කන් දෙන එකත් ලේසි නෑ. ලංකාදීප දාස හපුවලානගේ සුවාරිස් කාටුනේ මම තෝරාගත්තා. මම ජනතාව ළඟට ගිහින් ප්‍රශ්න විසඳනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාව ළඟට යනකොට අනිත් පැත්තෙන් ඉඳගෙන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අහනවා රැයටත් යනවද? මතකයිනේ රැයට සජිත් ප්‍රේමදාස මහත්මයා මිනිස්සු ළඟට යන්න හිටියා. රංචගොඩ ළමයා කවි දෙක ලියන්නේ අරුණ පුවත්පතට යහපාලනයේ ලොකු ඉහළ අතු චූදිතයන් වී පාස්කු ප්‍රහාරයේ කොමිසම් නිර්දේශය ඒ ලෙසට ඇත. ඉතින් ඊට පස්සේ මොකද දැන් වෙන්නේ? එහෙන් මෙහෙන් බලපෑම් එන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වී නියමිත පරිදි තරාතිරම නොබලාදී නිසිදඬුවම් යුක්තිය ඉටු කරමු වින්දිතයන් වෙනුවෙන්. මේ මිනිස්සු තාමත් විඳවනවා. ලංකාදීප පුවත්පතේ දාසගේ තවත් කාටුනකට යන සුදානම් විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඉන්නවා සංවිධායකකම් එක අයට ලබා දීමේ බලාපොරොත්තුවෙන්. ඔහු ටිකක් උත්සවශ්‍රීයෙන් වගේ තමයි ඉන්න බව පේන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු විපක්ෂ නායකතුමා තනතුරුත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. කවුරුවත් එන පාටක් නම් පේන්නේ නැහැ. එහෙමයි අද දාස දකින්නේ විපක්ෂ නායක හිටපු සහ වර්තමාන විපක්ෂ නායකවරයාගේ තත්ත්වය. අර තුටියගේ කතාව තමයි මතක් වෙන්නේ. ඒ ගොඩහ යන්නෝ මේ ගොඩහ ඉන්නෝ තව කවුරුද ඉන්නේ කියලා සංඥාව හම්බුණා. අපි නිම කරන්න සූදානම්. අද පත්තරමේන්තුව හෙට දවස වෙද්දි කොයිතරම් පුවත් මැවෙයිද ඔබ දන්නෙත් නෑ මා දන්නෙත් නෑ. හැබැයි ඒ මැවෙන පුවත් අපි පත්තරමේන්තුවේදී ගුණ කරන්න සූදානම් හෙට දවසේ. අපි පැහැදිලිව මතක් කරනවා හැමදාම වගේ මුව ආවරණ රඳවගෙන ඉන්න එක හොඳටම මතක තියාගන්න. මීටර් 2ක් දුරින් ඉන්න එක දිගින් දිගට අපි මතක් කරනවා. සංචරණ සීමාය වගේම තමයි කොවිඩ් වලින් ආරක්ෂා විය යුතුමයි සහ අනිත් අයව පරිස්සම් කරන්නත් ඕන. මේ පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් ඉන්න. අපි ගිහින් එන්නම්. ඔබ සැමට ලස්සන දවසක් වේවා.